විදුලිය බිඳවැටීම ගැන විමර්ශනය කළ කමිටුවේ වාර්තාව අද විෂය බහර ඇමතිට. දීවරීන් 6 දෙනෙකු රැගත් චූටි පුතා 2 මාලදිවයින් අත්අඩංගුවට. රාජ්‍ය ඇමති රෝෂාන් රණසිංහට තිබූ බලාපොරොත්තුව. මම ලොකුවටම විශ්වාස කරේ මහවැලි පරිසර කැබිනට් අමාත්‍ය ධූරයේ පොළොන්නරුවට අපිට ලැබෙයි. බෙලරුස්හි විරෝධතා උත්සන්න වෙයි. අයිබෝවන් සුබදාය උදෑසනක් ඔබාදත් සුපුරුදු පරිදික් වන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆර්ස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අද අගෝස්තු මාස 24 වන සඳුදා දවසේ කෙමෙන් අගෝස්තු මාසයත් ගෙවිමින් පවතින පසුබිමකදී අප මේ ආකාරයෙන් සුපුරුදු පරිදි නවම් සතියකින් ආරම්භමකින් ඔබට දවසේ වැදගත් තොරතුරු රසක් ගෙනීමට සූදානම්. පසුගිය සතියේදී ඔබ දන්නවා දිවයිනේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි හදිස්සි විදුලි බිඳවැටීමක් සිදු වුණා. එයට දෝෂය කුමක්ද? එම සිදුවීම වටා තිබෙන සිදුවීමේ අතුලාන්තය සොයා බැලීම සඳහා ඒ අනුව තමයි නව විදුලි බල අමාත්‍ය ඩල සලහප්පෙරුම මහතා පුද්ගලයන් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරුණේ. ඒ අදාළ වාර්තාව සතියකින් Tamanට ලබා දීමට කටයුතු සම්පාදනය කරන බවට තමයි ඩලස් අලහප්පෙරුම මහතා අදාළ බලධාරීන් වෙත දන්වා තිබුණේ. අනුව හදිස්සි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද විදුලි බල අමාත්‍යවරයාට ලබා දීමට නියමිත බව අපට තොරතුරු වාර්තා වනවා. මේ පිළිබඳව තොරතුරු අපට ගෙන එන විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුරක්ෂණ ජයවර්ධන මහතා. ඇති වුණු සිද්ධිය පිළිබඳ සොයා බැලීමට ගරු අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කරන ලැබුවා. ඒ කමිටුව ඔවුන්ගේ වාර්තාව විශේෂයෙන්ම කෙරවල පිටියේ ග්‍රිඩ් උපපොළ නොච්චොල්ල පිටියේ ගල්ලංගු බලාගාරයේ එහි ග්‍රිඩ් උපපොළ ඒ වගේම පද්ධති පාලන මධ්‍යස්ථාන ඇතුළු අදාළ ස්ථාන ගණනාවක නිරීක්ෂණයෙන් සිදු කරන ලැබුවා. ඒ අනුව ඔවුන් විසින් සකස් කරන ලද වාර්තාව අද දිනේදී ගරු අමාත්‍යවරයාට බාර දීමට නියමිතයි. දෙවයින පුරා සිදු වූ හදිසි විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනා තේරත් මහතා පැවසුවා. විමර්ශන කටයුතු වල මුල් අදියර විදිහට නොරොච්චොල බලාගාරයත් කෙරවල පිටිය උපපොළ සහ කෙරවල පිටිය බලාගාරයේ ස්ථාන විමර්ශනයට ලක් කෙරුණා. ඒ සම්බන්ධයෙන් පැටිතොර දත් ඉස්සා තිබෙනවා. මේ දත් ලබා දීමට පුරුදු වෙනවා මේ සතියේදී. ඒ දත් ලැබුණායින් පසුව මහජන උපයෝගිතා කොමිසම සභාව තමන්ගේ ස්වාධීන විමර්ශන අවසන් කිරීමට නියමිතයි. ඒ අනුව මේ වාර්තාවේ චෝදනාව විදුලි බල අමාත්‍යාංශය සතු වනවා නම් Taman වහා එම ධූරයෙන් එල්ලාස්වීමට කටයුතු යොදන බවට අප දැක්ක පසුගියදා විදුලි බල අමාත්‍ය ඩල සලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වාර්තා කරනවා. කෙසේ නමුත් ඒ අනුව විදුලි බල අමාත්‍යවරයාගේ ධූරය රැකෙයිද එහෙමත් නැත්නම් තවත් නිලධාරීන්ගේ ධූර පිළිබඳව අනාගතයේ තීන්දුව වන්නේ මේ කමිටු වාර්තාවේ අපිට ලබා දෙන තොරතුරුත් අනුවයි. කෙසේ වෙතත් අපට මතකයේ තිබෙනවා මේ ආකාරයෙන් යම්කිසි වූ සිදුවීමකට කමිටුවක් පත් කළහොත් අනිවාර්යයෙන්ම සිදු වූයේ වැරදිකරුවන් නිවැරදි කිරීම පමණයි. අප බලා සිටිමු ඒ අනුව ඩල සලහප්පෙරුම මහතාගේ විදුලි බල අමාත්‍යකම ඉදිරියටත් ඉදිරි වසර 5ක කාලය සඳහාම රැකේද යන වග. ඉන් අනතුරුව අප මීළඟ ප්‍රවෘත්ති වෙත අවධානය යොමු කරොත් මේ වන විට නව රජයේ අභිනව රජයේ අමාත්‍ය ධූර දියුරුම් දී අවසන්. රාජ්‍ය අමාත්‍යවරුන් කැබිනට් අමාත්‍යවරුන් රැසක් පසුගියදා දියුරුම් ලබා දුන්නා. නමුත් මේ වන විට අපට මේ රාජ්‍ය අමාත්‍යවරුන් කැබිනට් අමාත්‍යවරුන් මාධ්‍ය වෙත පළ කරන අදහස් වලින් අපට පෙනෙන්නේ ඔවුන් Tamanට හිමි වූ මේ අමාත්‍ය ධූර පිළින් සෑහීමකට පත්වන වාද යන්න පිළිබඳවයි. ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලබා දුන් අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් හා ඔහු බලාපොරොත්තුවෙන් සිටි අමාත්‍යාංශය පිළිබඳව ඊයේ පොළොන්නරුවේ පැවති උත්සවයකදී අදහස් පළ කළා. කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමා වෙනකොට ඒ අවස්ථාව පොළොන්නරුවට ලබා දෙන්න ජනාධිපතිතුමාට ඒ වෙලාවේ තිබ්බ ඒ ඉල්ලීම් සහ ඒ යුතුයකම් එක්ක යම් අපහසුතාවයකට පත් වෙන්න ඇති. ඒ ඉදිරියේදී මම ලොකු විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ අභියෝගාත්මක දිස්ත්‍රික්කයේ එදා ජනාධිපතිවරයෙකුට පිටුපාලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේම හිටගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. පොළොන්නරුවේ ජනතාවට යුතුයකම් ඉෂ්ට කරන්න අනිවාර්යෙන්ම ප්‍රධාන තනතුරක් ඉදිරියේදී ලැබලා. මම ලොකුවටම විශ්වාස කරේ මහවැලි පරිසර කැබිනට් අමාත්‍ය ධූරයේ පොළොන්නරුවට අපිට ලැබෙයි කියලා. ඉතින් අමාත්‍ය ධූරය ලබලා දෙනකොට ජනාධිපතිතුමන් කිව්වේ එතුමා මේ රාජාසන කතාවේදී මුලින්ම සඳහන් කළේ
මේ රටේ තියෙන ඉඩම් ප්‍රශ්නය පිළිබඳ. අර කිව්වේ රොෂාන් ඔයාට මේක මම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඔයා මේක සාර්ථක කරලා දෙයි. රොෂාන් රණසිංහ මහතා වගේම අප දැක්ක පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙවර වැඩිම මනාප දිනාගත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් යම් කිසි වූ ඉඟියක් ලබා දුන්නා. සිය ෆේස්බුක් ඉනුමේ සටහනක් තබමින් වෙහෙසකර අභියෝගයක සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලය ලබන්නට නම් නිහඬව ටික කලක් බලා සිටිය යුතු බව. නමුත් රොෂාන් රණසිංහ මහතා තමන්ගේ තියෙන දුක් ගැනවිල්ල මේ වන විට මාධ්‍යයට කියා අවසන්. මීළඟ පුවත වෙත අප අවධානය යොමු කරහොත් හික්කඩුවෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මාලදිවයින වෙරළාරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවර දෙපාර්තමේන්තුව පැවසුවේ දෙහිවරින් 6 දෙනෙකු සමග පසුගිය 11 වනදා මුහුදුගේ චූටිපුතා දෙක නැමැති දෙහිවර යාත්‍රාව ඊයේ එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අදාළ ශ්‍රී ලංකිකයන් මුදා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය නාවික හමුදාව සහ මෙරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇතැයි දෙහිවර දෙපාර්තමේන්තුව සඳහන් කළා. මාතර කෝටේගොඩ ප්‍රදේශයේ දෙහිවරින් දෙදෙනෙකු පෙරේදා සිට අතුරුදන්ව තිබෙනවා. පසුගිය 22 වනදා අලුයම සුදුවැල්ල දිහිවර වරායෙන් 22 වරදී කේඩී පසුද දිල්ෂාන් සහ 26 වරදී එම්.එම්. චරිත එක්දින දිහිවර යාත්‍රාවකින් මුහුදු ගොස් තිබෙනවා. ඥාතීන් පැවසුවේ අද දහවල් වනතුරුත් නොපැමිණීම හේතුවෙන් කළ සොයා බැලීම්වලදී ඔවුන් දෙදෙනා අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. අපිට සහෝදරය නැතිව බෑ අපිට පුළුවන් පරිම සාහනයක් කරලා දෙන්න. අපේ සහෝදරය අපිට නැති කරගන්න බෑ. 21 එළි වෙන පාන්දර 4ට විතර රස්සා ගිහින් මගේ මාත්‍ය වෙන්ද 10 වෙනකොට එනවා. ඊට අද තාම ආවේ නෑ. අnder දවස් දෙකක් යනවානේ. මගේ තාත්තට නැදෙන්න මට මගේ දෙන්න මගේ තාත්තට නැදෙන්න මට මේ පිළිබඳව දේවර රාජ්‍ය අමාත්‍යවරයා සහ සසු බලධාරීන් දැනුවත් කර ඇතැයි ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළා. මෙරට කොවිඩ් අවදානම් පිළිබඳව අප තොරතුරු වාර්තා කළහොත් ඔබ දන්නවා ඊයේ දිනේදී මෙරටින් අපට 12 වෙනි කොරෝනා මරණය වාර්තා වුණා. දින 83කට පසුව තමයි එහෙමත් නැත්නම් පසුගිය ජූනි මාස 1 වෙනිදාට පසුව තමයි මේ ආකාරයෙන් මෙරටින් කොවිඩ් මරණයක් අපට වාර්තා වුණේ. ඒ අනතුරුව ඊයේ දිනේදී අපට තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් මේ මොහොත වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2953ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින් මැලේසියාව, කෙන්යාව, ඩුබායි සහ එක්සත් අරාබි එමිරාජ්‍ය සිට පැමිණි නිරෝධායනයේ විමින් සිටි පුද්ගලයින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2953ක් දක්වා ඉහළ ගියා. සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2805යි. මේ අතර කොරෝනා ආසාදිතව මියගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ පසුවරුවේ සිදු කෙරුණා. ඒ කොටකාවත පොදු සුසාන භූමියේදී ඇය පසුගිය 20 වනදා ඉන්දියාවේ සිට පැමිණි IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක්. ඒ අනුව කොරෝනා හේතුවෙන් මෙරට මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 12ක් වනවා. කොරෝනා හේතුවෙන් බහරෙන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 180 දෙනෙකු දිවෙනට රැගෙනු ලැබුවා. ගුවන්තොටුපළ කාර්යභාර කළමනාකරවරයා පැවසුවේ ඊ රාත්‍රියේ 8:45ට පමණ අදාළ පිරිසට මේ ආකාරයෙන් දිවෙනට පැමිණීමට පහසුකම් සලසා දුන් බවයි. ඔවුන් පිරිස PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් මේ මොහොත වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතේ මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලියදී අත වූහත් තවමත් ගුවන්තොටුපළ සුපුරුදු පරිදි විවෘත කර නැහැ. මේ මොහොත වන විටත් රජය අදාළ සාකච්ඡා මට්ටමින් පැවැත්වෙනවා කුමන ආකාරයෙන්ද මේ ගුවන්තොටුපළ විවෘත කරන්නේද යන්න පිළිබඳව. අප ඊළඟ පුවත වෙත අවධානය යොමු කරහොත් අම්පාර හුලන්නුගේ වැවට මේ ගවීන් ගෙනවිත් දැමීම හේතුවෙන් වගා කටයුතු සිදු කරගත නොහැකිව මේ වන විට ගොවීන් පීඩාවට පත්ව තිබෙනවා. අම්පාර හුලන්නුගේ වැවෙන් යල මහ දෙකන්නේම වගා කටයුතු සිදු කෙරෙනවා. එලෙස වගා කෙරෙන භූමි ප්‍රමාණය අක්කර 200කට ආසන්නයි. වසර කිහිපයකට පෙර හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මිගවීන් 200කට ආසන්න ප්‍රමාණයක් ගෙනවිත් දැමීම හේතුවෙන් මෙම හුලන්නුගේ වැව් පිටිය විනාශ වී ඇතැයි ගම්මුන් පවසනවා. ලක්ෂ 50කට ආසන්න මුදලක් වියදම් කර වැව් බැම්ම හා පිටවාන වසර කිහිපයකට පෙර සකස් කළද වැව් කණ්ඩිය මෙවන විටත් කැඩී ගොස් අවසන්. ඒ මිගවීන් වැව් කණ්ඩිය විනාශ කිරීම හේතුවෙන් ගොවීන් චෝදනා කරන්නේ මහකන්නේ වගා කටයුතු ආරම්භ විට ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නැවත වතාවක් වැව පිළිසකර කිරීමට සිදුවන බවයි. මේ තියෙන්නේ අල මේ මව්වල කියන්නේ අක්කර 200 150කට විතර වතුර යන අල. ඔව්. මේකේ කොහොම වතුර ගෙනියන්නේ ගොවි මහත්තයා? ගෙනියන්න බෑ මේක වතුර. මේ ඔක්කොම මේ හරක් කොහොම හරකුනේ විනාශ කරලා තියෙන්නේ මේ. ඔව්. අපට හරක් ධම්මට කමක් නෑ අර වෙලි විනාශ නැති.
දැන් ආයෙත් මේව අලුතෙන්ම හදන්න යනවද? අලුතෙන්ම හදන්න ඕන අද සම්පූර්ණ ඊළඟ ගන්න ඔව් නිමුරු කරනකොට මේක හදන්න වෙනවා අලුතෙන්ම. හරක් දාන්න එපා කියන්නේ අපි. කරලා තියෙන විනාශේ. විනාශ කරන්න නැතුව හරක් කවුවන්න. ඒ වැව මේ යටතේ තමයි අපි මේ මුළු ගමම ජීවත් වෙන්නේ ඒ වැවෙන් මේ ගොවිතැන් බත් කරලා. ඉතින් ඒ නිසා මේ හරක් දාන හරක් දැන් 3-4000ක් වගේ මේ වැවට දානවා. ඒ හරකුන්ගේ ඒ කරදරේ අපිට නිදහස් කරලා දෙන්න කියලා තමයි අපි මේ හැමතැනින්ම ඉල්ලන්නේ. ඉතින් ඒ වුණාට තාම ඒවට කිසිම විසඳුමක් ඇවිල්ලා නැහැ. ඒකම ලස්සමනක් වේදම් කරලා මේ මෑතක හදපු වැව ඒවා සම්පූර්ණ වැව බැම්ම කඩන ඇලවේලි සම්පූර්ණ කඩනවා. ඒවා ගොවියන් විසින් අනිත් ගමන මාස් කන්න එනකොට ඒවා සම්පූර්ණ මේ හදා ගන්න ඕන. ඒවා අපිට සෑහෙන කරදරයක් වෙලා තියෙන්නේ. එම විදේශ පොතත් සමගින් අප සූදානම් වන්නේ නිවුස් ෆර්ස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන ඔබෙන් සමුගන්නට පෙර සඳහන් කළ යුතුයි. ඉන්දියා කොංග්‍රස් පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් වන බව සෝනියා ගාන්ධි ප්‍රකාශ කර තිබෙනවා. ඒ කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන තීරණ ගැනීමේ මණ්ඩලය වන මධ්‍යම කාරක සභාව කමිටුවේ සමාජිකයින් ඡන්දයකින් තෝරාපත් කරගන්නා ලෙස සඳහන් කළ ලිපියක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුවයි අප සූදානම් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ live at 55 ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් ඔබට ගෙනෙන්නට අපි ඒ අනුව නැවතත් සුපුරුදු පරිදි සූදානම් live at 55 ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් ඔබව හමුවන්නට ඔබට සුබදායි දවසක්.